පින්නතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව සිදු කරන්නේ මම ධර්ම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ සදහවත් බෞද්ධයන්ගේ සම්බුද්ධ ශාසනය පිළිබඳව ඇති ශ්‍රද්ධාව සම්බුද්ධ ශාසනය පිළිබඳව තුනුරුවන් පිළිබඳව ඇති ගෞරවය පැහැදීම තව තවත් වඩා වර්ධනය කරවන්න පුළුවන් උතුම් සූත්‍ර දේශනාවක්. අද ධර්ම දේශනාවේ මාතෘකා කරගත් සූත්‍ර දේශනාව තමයි සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ සඳහන් වන කොණ්ඩඤ්ඤ කියන සූත්‍රය. කොණ්ඩඤ්ඤ සූත්‍රයෙන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැනයි කරුණු සඳහන් කරන්නේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන දැනගන්නකොට මේ ශාසනයේ එක රහතන් වහන්සේ නම. එක රහතන් වහන්සේ නමකගේ ගුණය මේ තරම් වෙනකොට සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංඝ රත්නය කොහොම වෙන්න ඇද්ද කියන කාරණාව තේරුම් අරගෙන සංඝං සරණං ගච්ඡාමි කියන මේ අති උතුම් කර්ම වාක්‍යය කොයිතරම් ගරු ගාම්භීර ලෙස ප්‍රකාශ කරලා සමාදන් විය යුතුද කියන කාරණාව අපි පින්නතුන්ට අවබෝධ කරගන්න පහසුවක් ලැබෙයි කියලා හිතනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ කාරණාවට මුල පුරන්නේ. මේ සූත්‍රයේ දේශනා වෙන්නේ. දඹදිව රජගහ නුවර බොහෝම නිස්කලංක ඊටාම සිසිල් වෙච්ච ධ්‍යාන භාවනා වඩන උතුමන් වහන්සේලාට බොහෝසේ උපකාර වන උණවනාන්තරයක් තිබුණා. මේ උණවලට තමයි පාලියෙන් වේලු කියලා කියන්නේ. මේ උණවනාන්තරේ ආරාමයක් හැදුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. උණවනාන්තරේ හදපු ආරාමය නිසා ඒ ආරාමයටත් වේලුවන ආරාමය කියන නම ලැබුණා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ පින්නතනි මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නම කියපු සැනින් අපේ අය දන්නවා කවුද මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ කියලා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ තරමටම කෝටි ලක්ෂයක් සක්වලේ ප්‍රසිද්ධ වෙච්ච යම් මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියනම් ඒ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අපේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක තනතුරක් තිබුණා. ඒ තනතුර තමයි චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග තනතුර. ඇයි මේ චිර රාත්‍රඥයි කියලා කියන්නේ? පින්නතුනි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසිදු රහතන් වහන්සේ නමකට වන්දනා නොකළ යම් ශ්‍රාවකෙක් වැඩ හිටියනම් ඒ තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ අති උතුම් මහරහතන් වහන්සේලා වැඩ ඉන්න ශාසනයේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ හිස නමල පසඟ පිහිටවල වන්දනා කළා නම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ එකම උත්තමයෙකුට විතරයි.
ඒ ලෞතර බුදුරජාණන් වහන්සේටම විතරයි. උන්වහන්සේගෙන් වැඳුම් ලබන්න සුදුසු වෙන කිසි කෙනෙක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ නොහිටි බවයි සඳහන් කරන්නේ. අන්න එතෙන්ට එන්නයි මහා කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවේ. ඒ පාරමිතා පුරලා ලබාගත් තානාන්තරේ තමයි චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග තනතුර. ඒ අති උතුම් තනතුර දරන 80 මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. භාග්‍යතුන් වහන්සේ හැරුණකොට මේ කෝටි ලක්ෂයක් සක්වලේ පහළ වෙච්ච මහා ප්‍රඥාවන්තයා. අපි ශාසනයේ මහා ප්‍රඥාවන්තයා කියන අති උතුම් නම තියෙන්නේ සාරිපුත්තයන් වහන්සේට. නමුත් මෙතනදී කොණ්ඩඤ්ඤයන් වහන්සේ ගැන කතා කරනකොට මහා ප්‍රඥයි කියලා කියනවා. ඇයි මේ මහා ප්‍රඥයි කියන්නේ? ඒ මහා ප්‍රඥාව නිසා තමයි ලෝකේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ ඉස්සරලම අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ඒ අති උතුම් සත්‍ය අවබෝධ කරපු මහෝත්තමයන්න් වහන්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ. ඒ ප්‍රඥාව නිසා. ඒ නිසා මෙතන මහා ප්‍රඥයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වගේම මේ මහ රහතන් වහන්සේලා පින්නතනි විවේකයට හරීම කැමතියි. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. මහ රහතන් වහන්සේලාත් එහෙමයි. ඒ තරම් විවේකයට කැමති නම් මේ තරම් ඒ ජීවිත අවිවේකී වුණේ මොන හේතුවකින්ද? සකල සත්වයන්ට තියෙන අප්‍රමාණ අනුකම්පාව නිසා. ඔබ අපි කෙරෙහි තියෙන අපරිමිත දයාව නිසා, කරුණාව මෛත්‍රිය නිසා අපේ භාග්‍යතුන් වහන්සේ හැමදාම රාත්‍රියේ සැතපිලත් නැහැ. එහෙමත් දවසක තමයි සැතපිලා තියෙන්නේ. ඒ සැතපුණ කාලයක් ඊටා සුළු කාලයක් තමයි විවේකාරන් තියෙන්නේ. අපේ නිවන වෙනුවෙන්, අපි සතර අපායෙන් නිදහස් කිරීම වෙනුවෙන් මේ ලෝකේ වැඩියෙන්ම වෙහෙසිච්ච කෙනෙක් හිටියනම් ඒ බුදුරජාණන් වහන්සේ. අපේ නිවන වෙනුවෙන් අපි ඒ තරම් වෙහෙසෙන්නේ නැති බව අපිටම තේරෙන්න ඕනේ පින්නතුනි. සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ රැයකට සැතපීලා තියෙන්නේ පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක්. දල වශයෙන්. පැය 24කට ඒ වාගේ කාලයක් විවේක අරගෙන අනික් මුළු කාල සීමාවම භාග්‍යතුන් වහන්සේ මේ අවදි වෙලා කැපකිරීම කළේ මිනිසුන්ගේ දෙවියන්ගේ නිවන වෙනුවෙන්. අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ඒ තරමට වෙහෙසෙනකොට මොන හේතුවක් හින්දා පැය 7-8 10ක් අපි නිදා ගන්නවද කියන ප්‍රශ්නේ අපි අපෙන් අහන්න ඕනේ. ඒ නිදියන්නේ ආරක්ෂාව හදාගෙනද කියලා. නමුත් විවේකයට හරි කැමති. සමහර තැනක සඳහන් කරනවා යම් ධර්මදේශනාවක් සිදු කරනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා අහවල් ධර්ම කාරණාව ප්‍රකාශ කරලා ඉවර වෙනකොට මේ ශ්‍රාවක පිරිස සාදු කියනවා කියලා. තාම ශ්‍රාවකයෝ දන්නේ අපිට සාදු කියන්න තරම් ප්‍රීතිය ඇති වෙන ධර්ම කාරණාවක් දේශනා වෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ පිරිස සාදුකාර පවත්තන කාරණාව දේශනා කරලා ඉවර වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදෙනවා. දායක පිරිස සාදු කියනවා. සාදුකාරී ඉවර වෙනකොට
භාග්‍යතුන් වහන්සේ ආයේ දේශනාව පවත්වනවා. බලන්න කොයිතරම් කෙටි කාලයක්ද සාදු කියන්න අපි ගත කළේ කියලා. ඒ සුළු කාලයක් භාග්‍යතුන් වහන්සේට විවේකයට වටිනවා. ඒ තරම්ම විවේකයට කැමති. නමුත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න එන සදහවත් දායක කාරකාදී පින්නතුන් හැම කෙනෙක්ම භාග්‍යතුන් වහන්සේ වැන්දට පස්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළාට පස්සේ ඒ අය හොයන්නේ මේ ශාසනයේ පළවෙනි ආර්යයන් වහන්සේ කොයි කියලා. ඊළඟට වන්දනා කරගන්න යන්නේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ළඟට. දාස් ගණන් දෙනා තමන් වහන්සේ ළඟට එන නිසා උන්වහන්සේට විවේක ගන්න සමාධියට සමවදින්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි. නමුත් හිතේ කිසිම කනස්සල්ලක් දුකක් නැහැ. පැමිණෙන සියලු දෙනාටම බොහොම සතුටින්ම කතා කරනවා. පැමිණෙන අයගේ ආගිය තුරුතුරු අහලා සතුටු විය යුතු කතා කරලා ඒ ඇයට සංසාරයෙන් එතර යන්න සුදුසු ධර්ම කාරණාවකින් සංග්‍රහ කරලා පිටත් කරන්න මේ මහරහතන් වහන්සේ හැම වෙලාවෙම උත්සාහ දරනවා. නමුත් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට නම් කොයි තරම් පිරිසක් ආවත් භාග්‍යතුන් වහන්සේට නම් ඒක බාධාවක් නෙමෙයි. නමුත් මහරහතන් වහන්සේට ඒක විවේකයට බාධාවක් වෙන වෙලාවල් තිබුණා. අකමැත්තක් කමනාපයක් නැහැ. නමුත් තමන් වහන්සේ විවේකයට බොහොම කැමති නිසා කල්පනා කරනවා මිනිස් වාසයෙන් ටිකක් ඈතට ගිහිල්ලා විවේක ගත්තොත් හොඳයි කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ඉල්ලුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න ටිකක් දුරට වැඩම කරන්න අදහස් කළා. මට භාග්‍යතුන් වහන්සේ අවසර ලබා දෙනවද කියලා. තමන් වහන්සේගේ විවේකය වෙනුවෙන් තව කාරණාවක් සඳහන් කරනවා පින්නතුනි. අතිරේක කාරණාවක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ යම් චාරිකාවක් වඩිනකොට මහා සංඝයාත් එක්ක වැඩම කරනවා නම් වස් අනුපිළිවෙලින් තමයි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ළඟින්ම හිටගන්න ඉන්න කෙනා කවුද? මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ. ශාසනයේ පළවෙනි ආර්යයන් වහන්සේ. ඊළඟට වප්ප මහරහතන් වහන්සේ. ඊළඟට බද්දිය මහරහතන් වහන්සේ. පිළිවෙලින් මහරහතන් වහන්සේලා ඊළඟට වස් අනුපිළිවෙලින් හිට ගන්නවා. නමුත් ධර්ම දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධාසනය දෙපස විශේෂ ආසන දෙකක් පනවලා තියෙනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට. ඒ ආසන දෙකට පිටිපස්සෙන් තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආසනය පැනවෙන්නේ. නමුත් සඳහන් කරනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සේ ආසනයේ ඉන්නකොට සරියුත් මුගලන් දෙනම වහන්සේ ඉස්සරහා ආසන දෙකේ වාඩි වෙලා ඉන්න ලොකු අකමැත්තක් දක්වනවා කියලා. මොකක්ද ඒකට හේතුව? පින්නතුනි බ්‍රාහ්මණ ආගම අදහන කෙනෙකුට මහා බ්‍රහ්මයාට පුදුම ගරුත්වයක් ඒ ළඟ තියෙනවා. සරියුත් මුගලන් දෙනම වහන්සේ ඇතුළු මේ ශාසනයේ සියලුම භික්ෂුන් වහන්සේලා අර බ්‍රාහ්මණයෝ යම්සේ මහා බ්‍රහ්මයාට සලකනවාද කොණ්ඩඤ්ඤයන් වහන්සේට සලකන්නේ ඒ විදිහට. එවන් උත්තමයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉඳගෙන ඉන්න හරි අමාරුයි. ඒ නිසා මේ කාරණාවට උදාහරණයක් දක්වනවා. අපි මෙහෙම බණ අහන්න පින්නතුනි වාඩි වෙලා ඉන්නකොට
අපි හොඳටම දන්නවා අපි පිටිපස්සෙන් විසගෝර සර්පයෙක් ඉන්නවා කියලා. එක්ක නයෙක් නැත්තම් පොළගේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහට වෙලා ඉඳගෙන හොඳට බණ අහන්න පුළුවන්ද අපිට? නිරන්තරයෙන් පිටිපස්සේ තියෙන අනතුරු ගැන මතක් වෙනවා. මහ ගිනි කඳක් ළඟට ලං වෙන්න ඇති වෙන්නේ ලොකු බයක්. ආන් ඒ වගේ සඳහන් කළා කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට අර විසගෝර සර්පයෙක් පිටිපස්සේ ඉන්නකොට යම්සේ බයද මහ ගිනි කඳක් ළඟට ලං වෙන්න යම් බයක් උපදිනවද උන්වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න ඒ වාගේ බයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාට බය තියෙනවද කියලා එතකොට කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ සඳහන් කරන්නේ එහෙම බයක් ගැන නෙමෙයි. ඒ තරම්ම ධර්ම ගරුත්වයක් තියෙනවා. ඒ නිසා හරි අපහසුයෙන් තමයි ඉස්සරහ ආසනේ ඉන්නේ. කොණ්ඩඤ්ඤයන් වහන්සේ කල්පනා කරනවා බුද්ධ ශාසනයක චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබා ගන්න මම සසර පාරමිතා පිරුවේ මහා කල්ප ලක්ෂ 1ක් විතරයි. නමුත් බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක බෝධිය මුදුන්පත් කරගන්න මම පාරමිතා පුරපු මහා කල්ප ලක්ෂයට අමතරව මේ උතුමන් වහන්සේලා දෙපළ තවත් මහා කල්ප අසංකේයයක් පාරමිතා පුරලා තියෙනවා. ඒ සා දීර්ඝ කාලයක් මේ සසර දුක් විඳ ප්‍රාර්ථනා පාරමිතා පිරුවේ මේ අති උතුම් තානාන්තරයට එන්න. අද එතින්ට ඇවිල්ලා. නමුත් මම පිටුපස්සේ ඉන්න නිසා අපහසුයෙන් ඉන්න අවශ්‍ය නැහැ. සුදුස්සන්ට සුදුසු තැන වැඩ ඉන්න ඉඩ දීලා මම මෙහෙන් අයින් වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. තමන් වහන්සේගේ විවේකය හෙවීමට අනතුරුව තවත් අතිරේක ගුණයක් හැටියට මේ කාරණාව පෙන්නනවා. මේ කරුණ පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලන්නේ. බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේගෙන් අහනවා විවේකය හොයාගෙන කොහාටද වඩින්නේ කියලා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චද්ධන්ත භවනට වැඩම කරන්න තීරණය කළා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. ගම් නියම් ගම් පසු කරමින් මග මුණ ගැහෙන බොහෝ දෙනාට මහත් වූ යහපතක් කරමින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ චද්ධන්ත භවන හොයාගෙන වැඩියා. පින්නතරේ කොහෙද මේ චද්ධන්ත භවන තියෙන්නේ? ධර්මයේ සඳහන් කරනවා ජම්බුද්දීපේ මිනිස්සුන්ගේ පියවිය හැට නොපෙනෙන කඳු මුදුන් 84000ක් තියෙනවා කියලා. පහාරාද සූත්‍ර අට කතාව වගේ සූත්‍රවල ඒ ගැන කරුණු දක්වනවා. තවත් සූත්‍රාගත තොරතුරු වල මේ පිළිබඳව කරුණු තියෙනවා. එතකොට මේ ජම්බුද්දීපය කියලා කියන්නේ අපේ අය දැන් හොඳටම දන්නවා. ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාව විතරක් නෙමෙයි කියලා. දඹදිව කියපු ගමන් අපිට මතක් වෙන්නේ ඉන්දියාවනේ. ඉන්දියාවත් දඹදිවට අයිති. නමුත් ඉන්දියාව විතරක් නෙමෙයි ජම්බුද්දීපය කියන්නේ. මහද්වීප හතරේ විශාලතම මහද්වීපය ජම්බුද්දීපය. අද අපි ලෝක සිතියම බැලුවොත් ආසියා සහ යුරෝපා මහද්වීපය තමයි එදා ජම්බුද්දීපය කියලා හැඳින්වෙන්නේ. මේ ජම්බුද්දීපේ තමයි මේ කඳු මුදුන් 84000ක් තියෙන්නේ. ආන්ගේ සමහර කඳු වල විශේෂ විල් සහ පුකුණු තියෙනවා. අපි ඒ අහලා තියෙනවා අනෝතප්ත විල, චද්දන්ත විල, සීහපපාත විල, කරණමුණ්ඩ විල, කුණාල පොකුණ මේ ආදී විල් සහ පොකුණු ගැන අපි දේශනාවල් වලින් පිටකයෙන් අහලා තියෙනවා දන්නවා. ආන්ගේ සුවිශේෂී විල් පිහිටලා තියෙන්නේ මේ කඳුවල. සඳහන් කරනවා යොදුන් 500ක් උසයි කියලා. එක කන්ද. යොදුන් 200ක් විතර උඩට ගියාම තමයි මේ විල් හම්බ වෙන්නේ.
එතකොට චද්ධන්ත බවන පිහිටලා තියෙන මේ පර්වතයේ එක විලක් තියෙනවා. ඒ විලට කියන්නේ මන්දාකිනි පොකුණ කියලා. මන්දාකිනි පොකුණ සමීපයේ තමයි චද්ධන්ත බවන පිහිටලා තියෙන්නේ. මනුෂ්‍ය පතේ ඉඳලා යොදුන් 200ක් විතර උඩින්. එහාට තමයි මහරහතන් වහන්සේ වඩින්නේ. උන්වහන්සේ චද්ධන්ත භවනට වැඩම කරාම මේ චද්ධන්ත භවනේ ජීවත් වෙන අය බොහෝම සතුටටපත් වුණා කියලා සඳහන් කරනවා. කවුද චද්ධන්ත භවනේ ජීවත් වෙන්නේ? අබුද්ධෝත්පාද කාලවල නම් පසේ බුදුරජාණන් වහන්සේලා මෙහි වැඩ හිටියා. නිරන්තරයෙන් දෙවිවරු මේ භූමිය ස්පර්ශ කරනවා. බුද්ධෝත්පාද කාලවල මහරහතන් වහන්සේලා මේ වාගේ විවේකය හොයාගෙන ගිහිල්ලා මේ තැන්වල වැඩ ඉන්නවා. එහෙම නැතුව සාමාන්‍ය මිනිස් වාසයක් චද්ධන්ත භවනේ නැහැ. එතකොට මහරහතන් වහන්සේ වැඩම කරාම මේ සතුටු වෙච්ච අය කවුද? සඳහන් කරනවා මෙන්න මේ චද්ධන්ත භවනේ ජීවත් වෙනවා කියලා. උපෝසත කුලේ සහ චද්ධන්ත කුලේ ඇත්තු. අපේ ශාසනයේ ඇත්කුල 10ක් පිළිබඳව උගන්වනවා. ඒ ඇත්කුල 10 වංශවත් මැත්තු හැටියට සලකන්නේ චද්ධන්තයෝ. ඒ කියන්නේ එක්කෙනෙකුට දල 6ක් තියෙනවා. කොයිතරම් ශක්තිමත්ද? සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය කෝටි 1000ක ශක්තිය මේ ඇතෙකුට තියෙනවා. මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ කෝටි 1000ක ශක්තිය චද්දන්ත ඇතෙකුට තියෙනවා. එතකොට උපෝසත කුලයේ ඇතෙකුට මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ කෝටි 100ක ශක්තිය තියෙනවා. උපෝසතයෝ 10 දෙනෙකුගේ ශක්තිය එක චද්දන්තයෙකුට තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාය බලය පිළිබඳව සඳහන් කරනකොටත් අපි දස බල කියලා කියනවා. ඇයි මේ දස බල කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේට ශක්තිය තියෙනවා චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. චද්දන්තයෙකුට උපෝසතයෝ 10ක ශක්තිය තියෙනවා. භාග්‍යතුන් වහන්සේට චද්දන්තයෝ 10ක ශක්තිය තියෙනවා. ඒකයි දස බල කියලා කියන්නේ. චද්දන්තයෙකුගේ ශක්තිය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් කෝටි 1000ක ශක්තිය නම් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය. ආන් ඒකටයි කියන්නේ මහා නාරායන සංඝාත බලය කියලා. මේ ලෝකේ අමාරුම දේ මොකද්ද කියලා ඇහුවොත් මට හිතෙන්නේ බය නැතුව කියන්න තියෙන්නේ බුදුන් සරණ යන එක කියලා. බුදුන් සරණ යන එක එච්චරම අමාරුද? අමාරු වෙන්නේ මෙන්න මේ වාගේ කාය බල ඥාන බල ආදී භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ කදම්බේ සාමාන්‍ය අයට විශ්වාස කරන්න බෑ. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකයක් උපන්න නම් එයාට බුද්ධ රත්නයේ සැක නිසා සරණ පිහිටන්නේ නැහැ. ආන් ඒකයි අමාරුම දේ බුදුන් සරණ යෑමයි කියලා සඳහන් කළේ. හරියටම සරණ යනකොට හරියටම භාග්‍යතුන් වහන්සේ ළඟ දිවුරලා පොරොන්දු වෙන්න ඕනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. මේ ලෝකේ තියෙනවා නම් අති පූජනීය වෙච්ච පරම ගම්බීර වෙච්ච අති ගැඹුරු වෙච්ච යම් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයට මොකද්ද කියන්නේ? ඒකට තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. පින්නතේ ධර්මයේ හැටියට මේවට කියන්නේ කර්ම වාක්‍ය කියලා. අපට තේරෙන විදිහට කිව්වොත් දිවුරු ප්‍රකාශය. ඇයි මේ ප්‍රකාශයේ මේ තරම්ම ගැඹුරු? අනවරාග්ද සංසාරේ සතර අපායේ වැටි වැටි ආපු අපි ලබාගත් මේ ජීවිතෙන් ආපහු සතර අපායට නොයන්න නම් සතර අපායට නොදා අපි සුගතිගාමී කරන යම් ප්‍රකාශයක් මේ ලෝකේ තියෙනවා නම් අතීත කර්ම පැත්තකට තල්ලු කරලා මේ ජීවිතේනුත් නිරයට යන්න ඉන්න අපි
නිරේ දොර වහලා සුගතියට යවන්න පුළුවන් යම් ප්‍රකාශයක් තියෙනවා නම් ඒ ප්‍රකාශයටයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමි. යන්නේ නැහැ කවදාවත් අපායට. පහාය මානුසං දේහං මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවාත් එක්කම දේව කායං පරිපූර්ණසන්ති. පුරවන්නේ දෙව් පිරිසයි කියලා සඳහන් කළේ. ඒ බුදුන් සරණ ගියපු නිසා. එහෙමනම් ඒ වාක්‍ය මොන තරම් ගෞරවයෙන් කියන්නේ නැද්ද? නමුත් තාම අපිට මේ කර්ම වාක්‍යවත් හරියට කියන්න පුළුවන් වුණාද කියලා අපව හිතන්න වෙනවා. අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් වුණේ කීයෙන් කී දෙනාට වෙන්නේ නැද්ද මේ ලෝකෙ? ගෞරවය හුඟක් අඩුයි. සමහර වෙලාවට මේ අති උතුම් ප්‍රකාශය කරන වෙලාවේ සමහර කෙනෙක් ඇඟිලි දෙකෙන් නහය හරනවා. තව කෙනෙක් ඇඟිලි දෙකක් කටේ දාගෙන. තව කෙනෙක් බිම අම්බිලිය වඳිනවා. තව කෙනෙක් වටපිට බලනවා. තව කෙනෙක් ළඟ ඉන්න කෙනාගේ ඇඟේ හැප්පෙනවා. තව කෙනෙක් hina වෙනවා. තව කෙනෙක් කතා කරනවා. එහෙම මේ ප්‍රකාශය කියවලා අපිට බුදුන් සරණ යන්න පුළුවන් වෙයිද? මේ වාක්‍යයට පුළුවන් නම් මං සුගතියට ගෙනියන්න. දෝත නලලි තියාගෙන කියන්න වටින්නේ නැද්ද? ඊට එහා කරන්නොත් ඒවල් වටිනවා. නමුත් අපිට කරන්න තියෙන ඉහළම දේ මේ දෝත නලලට අරගෙන බුදුරජාණන් වහන්සේ මනසින් දැක දැක භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සිඹ සිඹ කියන්න තියෙන ප්‍රකාශයක් මේක. අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරවන්න පහළ වෙච්ච මහෞත්තමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාද වන්දනා කරලා චද්දන්ත භවනට වැඩම කළා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. උන්වහන්සේ දැක්කහම සතුටු වුණේ චද්දන්ත කුලයේ සහ උපෝසත කුලයේ ඇත්තු. ඒ ඇත්තු මෙහි ජීවත් වෙනවා. මේ ඇත්තු ගැන තව තැනක කියනවා. සක්විති රජවරු ගැන කියනකොට සක්විති රජුරවන්ට රතන 7ක් පහළ වෙනවා. සප්ත රතනේ. ඒ සප්ත රතනේ හත්ති රතනේ එක්ක උපෝසත කුලෙන් නැත්තම් චද්දන්ත කුලෙන් තමයි පහළ වෙන්නේ. මේ උපෝසත සහ චද්දන්ත කුලයේ ඇත්තු 이르දියෙන් වඩිනවා කියලා සඳහන් කරන්නේ. ඒගොල්ලෝ ආයි 이르දිමත්. 이르දියෙන් තමයි යන්නේ. එතකොට එහෙම ඇත්තු කොච්චරක් ඉන්නවද චද්දන්ත භවනේ? චද්දන්ත භවනේ 이르දිමත් ඇත්තු 8000ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේ වැඩිය දැකලා මේ ඇත්තු බොහොම ප්‍රීතියටපත් වෙලා තමන්ගේ පාදයේ නියපොතු වලින් චංකමන පිරිසිදු කළා කියලා කියනවා. මොනවද මේ චංකමන කියලා කියන්නේ? සක්මන් මළු වලට. පෙර පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා සක්මන් කරපු සක්මන් මළු. දැන් කැලෑ වැහිලා. මේ ඇත්තු පාදයේ නියපොත්තෙන් පිරිසිදු කළා කියනවා හරි සතුටින්. සක්මනට නැමිලා තිබිච්ච ගස් වැල් පැත්තකට ඇදලා දාලා මහරහතන් වහන්සේට සක්මන් කරන්න හිසේ නොවදින විදිහට සක්මන උඩින් සකස් කළා කියලා කියනවා. වැඩින්ද සුදුසු ගල්ලෙනක් මේ අය මේ කඳු මුදුනේ හොයලා දෙන්නේ ඇති. මේ සියලු කටයුතු කරලා 이르දිමත් ඇත්තු 8000ක් ප්‍රදාන කරගත්ත නායක ඇත්තු සියලු දෙනාම එකට එකතු වෙලා සාකච්ඡාවක් කළා කියලා සඳහන් කරනවා. මේ ලැබිච්ච අවස්ථාව හරි දුර්ලභයි. කොහොමද මේකෙන් ප්‍රයෝජන ගන්න කියලා. අල්ප මාත්‍ර අඩුපාඩුවක් මහතෙරුන් වහන්සේට අපෙන් නොවිය යුතුයි. උන්වහන්සේ අපි ළඟ වැඩ ඉන්න තාක්කල් අපි උන්වහන්සේට මනාව සැලකිලි දැක්විය යුතුයි. උපස්ථාන කළ යුතුයි. අන්න ඒක හින්දා අපි හැමෝම එකතු වෙලා උපස්ථාන කරලා බෑ කියලා කතා කළා. හැමෝම එකතු වෙලා ඒක කරලා හරියන්නේ නැහැ.
හැම දවසක්ම වගකීම දරන එක්කෙනෙක් ඉන්න ඕනේ. අනික් අය ඒ දවසේ වගකීම දරන කෙනාට උදව් කරන්න ඕනේ. වගකීම ගත්ත එක්කෙනෙක් ඉන්නවා අනික් අය එයාට උදව් කරනවා. ඇයි එහෙමපත් කරගත්තේ? තනියම කට්ටියම එකතු වෙලා උදව් කරන්නේ නැතුව. ඒකට කාරණාව පැහැදිලි කරනවා ධර්මයේ. මොකද ඒ කියලා. උදාහරණයක් දක්වනවා. යම් ස්වාමින් වහන්සේ නමකගේ නෑදෑයෝ විතරක්ම ජීවත් වෙන ගමක ඒ ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවා. මුළු ගමේම ඉන්න අය තමන්ගේ නෑයෝ. හැබැයි ගමේ ඉන්න ඔක්කොම තමන්ගේ නෑයෝ වෙච්චාම සඳහන් කරනවා පහු වෙනකොට ස්වාමින් වහන්සේට හොදාගත්ත පාත්‍රයෙන් විතරයි ඉන්න වෙන්නේ කියලා. ඒ තමන්ගේ නෑයෝ දානේ ගෙනයි කියලා පාත්‍රය සෝදගෙන දාන වෙලාවට සූදානම් වෙලා ඉන්නවා. නෑදෑයෝ කල්පනා කරනවා අද එහා ගෙදරින් දානේ දෙයි කියලා. ඒගොල්ලෝ කල්පනා කරනවා අනිත් ගෙදරින් දානේ දෙයි කියලා. ගමම නෑයෝ බලහම ගමම කල්පනා කරලා තින්නේ එහෙමයි. ස්වාමින් වහන්සේ පාත්‍රයේ සෝදාගෙන හිටිය මිසක් ලැබිච්ච දෙයක් නෑ. මේ ඇත්තු කල්පනා කරනවා එහෙම වෙලා නෑ. ඒ හින්දා එක්කෙනෙක් වගකීම ගන්න ඕනේ. අනික් අය යාට උදව් කරන්න ඕනේ. ඒ නිසා හැම ඇතෙක්ම දවස ගානේ බෙදාගත්තා. උදේ පාන්දරම අවදි වෙලා මහරහතන් වහන්සේට මුව මඩල දෝවණය කරගන්න පැන් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් දත් මැද ගන්න නාගලතා ආදී දන්ත කාෂ්ඨක පිළියෙල කරනවා කියලා සඳහන් කරනවා. මේ හිමාලයේ තිබිච්ච වැල් වර්ගයක් නාගලතා. මේ දත් මදින දැහැටි ටික. එතකොට වැල් වලින් මදින්න පුළුවන්ද? අපි දැහැටි පාවිච්චි කරනවානේ. එතකොට ඒක වැලක් වුණොත් අපි කරන කාර්ය කරන්න හරි අමාරුයි. මොකද වැලක් නැමෙනවනේ. එතකොට මේ දන්ත කාෂ්ඨක වැල් කියලා කියන්නේ ඒකටත් උත්තරයක් දෙනවා. මේ වැල් වලින් අපි වගේ දත් මදින්නේ නැහැ කියලා. එහෙනම් මේ දන්ත කාෂ්ඨක මුඛයට අරගෙන හපනවා විතරයි. ඒ වගේ ඉස්ම මුඛය පුරාම ගමන් කරනවා. ඊටාම ඖෂධීය ගුණයෙන් යුක්තයි. මදින්න අවශ්‍ය නැහැ. දතුත් පිරිසිදු කරලා විදුරු මසුත් පිරිසිදු කරලා මුඛ රෝග සංසිඳවලා මුඛය සුවපත් කරන්න මේ ඖෂධීය ගුණයට හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. පින්නතනේ අපි දත් මැද්දත් අපේ දත් එච්චරම පිරිසිදු වෙන්නේ නැහැ. සමහර වෙලාවට ආහාර හපනකොට තදට අපේ විදුරු මස් පවා ටිකක් ඈත් වෙනවා. එතකොට ආහාරවල ඕජාව බහිනව ඇතුළට. හැබැයි ආයේ විදුරු මස් හේතු වුණාම අර ඕජාවත් ඇතුළේ තියෙනවා. නමුත් අපේ බුරුසුවෙන් ඔය ඔක්කොම පිරිසිදු කරන්න බෑ. ඒ හින්දා සම්පූර්ණයෙන් මුඛය පිරිසිදු වෙන්නේ නැති හින්දාද කොහෙද අපේ මුඛේ දුර්ගන්ධයකුත් තියෙනවා. නමුත් මේ දන්ත කාෂ්ඨක පාවිච්චි කරලා මදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. දත් මදින අපේ දත් වලට වඩා මදින්නේ නැති සමහර අයගේ දත් හුඟක් පිරිසිදුයි. දන්නවද ඒ කාගේද කියලා? ගෙදර ඉන්නවා නම් බලන්නකො හරකගේ දත් ටික කොච්චර පිරිසිදුද කියලා. ඒ දත් මැදලද අපිට වඩා හරි පිරිසිදුයි. තනකොළ කාගෙන යනකොට එයාලට ඖෂධ හුඟ හම්බ වෙනවා. ඉතින් මේ නාගලතා ආදී දන්ත කාෂ්ඨක ගෙනල්ලා පිළිගන්නවා. මහරහතන් වහන්සේ ඒ පැම් පාවිච්චි කරලා දැහැටි වළඳලා උදේ පාන්දරම සක්මනට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ මේ අය යනවා උන්වහන්සේට දාන පිළියෙල කරන්න. මොනවද දානෙට පිළියෙල කරන්නේ? අන්න එතන සඳහන් කරනවා චද්දන්ත භවනි තියෙන විල පිළිබඳව. මේ කරුණ තේරුම් අරගෙන මනාව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරගෙන සසර මඟ කෙරවල කරගන්න වීරිය වඩන්න
ඔබ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.